අපි මේ 2022 පන්තියට දානවා පළවෙනි කොටස යට තියෙන කණ්ඩායම යාමතිය මේ ත්‍රිකෝණස කාර්යසික කණ්ඩායම් කක්ෂ පද්ධති සම්බන්ධ මූලික දේවල්. ඒකදී අපි ඉස්සරහම කරනවා x එකෝ x සහ y එකෝ y. කියන්නේ තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් ඕල්දී කෙනෙක් ඍජු කෝණයේ ඡේදනය. ඒක උපසරණ ගත්තොත් මේ වගේ x එක x y එක y. මෙතෙන්දී මේ රේඛා දෙක ඍජු කෝණයේ ඡේදනය වෙන්නේ සංඛ්‍යා රේඛා දෙක. ඒකට උලක්ෂ අපි මූල ලක්ෂ විදිහට හඳුන්වනවා. මෙතන සංඛ්‍යා රේඛාව මේ පැත්ත ධන කොටස මේ පැත්ත ඍණ කොටස වෙනවා. මෙතන ධන කොටස සහ ඍණ කොටස. තාත් සංඛ්‍යා රේඛා කරලා තියෙනවා. ඒතර මේ අවස්ථාවේදී මෙතන OX කියන රේඛාව x අක්ෂය විදිහට මේ y කියන රේඛාව y අක්ෂය විදිහට හඳුනනවා. මූල ලක්ෂය අපි හඳුනන්නේ මූල ලක්ෂය විදිහට. මෙතෙන්දී අපි මේ තලය තොර සමාන ක්ෂේත්‍රඵල තියෙන කොටස් හතරට යෙදෙනවා. රේඛා දෙකේ. එතකොට මේක අපි පළවෙනි වෘත්තපාදකය, මේක දෙවෙනි වෘත්තපාදකය, මේක තුන්වෙනි වෘත්තපාදකය, මේක හතරවෙනි වෘත්තපාදකය විදිහට හඳුනන්නේ. මෙතනදී අපි තලයේ කිසියම් p ලක්ෂයක් ගත්තා. මේ p ලක්ෂයේ පිහිටීම අපිට මේ OX දිශාවට විස්ථාපනයයි y දිශාවට විස්ථාපනය ආශ්‍රිතව අපිට දක්වන්න පුළුවන්. එහෙනම් p වලින්දලා මේ OX වලින් ලම්බයකට මෙතන m කියලා ගත්තොත් මේ OM වලින් දක්වනවා p ලක්ෂයේ x අක්ෂයේ විස්ථාපනය. ON වලින් දක්වනවා y අක්ෂයේ විස්ථාපනය. හරි. ඒතර අපි OX අක්ෂයේ විස්ථාපනය සිම්පල් x මේක y කියලා ගත්තොත් අපිට මේ p ලක්ෂයට එකම එක පිහිටීමක් වෙනවා මේ විස්ථාපන දෙක දන්නවා. අන්නට පිහිටීමක් වෙනවා. එහෙනම් මෙන්න මේ xy මේ අගයන් දෙක අපි මේ ඉදිරියට දක්වනවා. ඉස්සරහට x අක්ෂයේ විස්ථාපනය ඊළඟට y අක්ෂයේ විස්ථාපනය. s, y කියලා ඉදිරියට දක්වනවා. ඒක අපි හඳුනනවා පටිපාටිගත යුගලක් කියලා. පටිපාටිගත යුගලක් කියලා අපි හඳුනනවා. ඒතර x අක්ෂයේ විස්ථාපනය x, y අක්ෂයේ විස්ථාපනය y නම් අපිට ඒක මේ ඉදිරියට දක්වනවා. ඒතර මේක අපි හඳුනනවා p ලක්ෂයේ කාර්ටීසිය කණ්ඩායමක් විදිහට හඳුනනවා. මොකද අපි මේක හඳුනන්නේ කාර්ටීසිය කණ්ඩායම් කක්ෂ පද්ධතිය කියලා. හරිද? ඒකෙන්ද මේ xy යුගල පටිඝාටය විතර අපි p ලක්ෂයේ කාර්ටීසිය කණ්ඩායම් විදිහට හඳුනනවා. එතකොට ඒ කණ්ඩායම් යුගල ඊළඟට අපි x අක්ෂයේ ස්ථාපනය ඉස්සර ලියලකට y අක්ෂයේ ස්ථාපනය තමයි ලියලා දක්වන්නේ. o ලක්ෂය අපි විතර මූල ලක්ෂය විදිහට හඳුනනවා. ඒතර o ලක්ෂය ගත්තොත් කණ්ඩායමක එතකොට මේ ස්ථාපන දෙක බිඳුව වුණාම o ලක්ෂය විතර කාර්ටීසිය කණ්ඩායමක බිඳුව. ඔය කියන්නේ මූල ලක්ෂය. හරිද? දැන් මෙතෙන්දී අපි OX රේඛාව x අක්ෂය විදිහට, y රේඛාව y අක්ෂය විදිහට අපි හඳුනනවා. ඒක සාමාන්‍ය වෙලත් ඔයගොල්ලෝ කරලා තියෙන දේවල්. ඊළඟට මේ මෙතෙන්දී අපි මේ p ලක්ෂයේ x කණ්ඩායමක p ලක්ෂයේ x කණ්ඩායමක තමයි සිම්පල් x කියන්නේ. p ලක්ෂයේ x කණ්ඩායමක සිම්පල් x අපි ඒක හඳුනනවා පාටිකය කියලා. p ලක්ෂයේ පාටිකය කියලා. මේ y කණ්ඩායමක හඳුනනවා p ලක්ෂයේ කෝටිකය කියලා. හරිද? මේ p ලක්ෂයේ තිරස්තුර x කියන්නේ p ලක්ෂයේ පාටිකය විතරත් y කියන්නේ p ලක්ෂයේ කෝටිකය විතරත් හඳුනනවා. ඒ දෙන්නේ ටික දැනගන්න විශේෂයෙන් අනිත් ඒවා ඔයගොල්ලෝ දන්නවා මේ පාටිකය කෝටිකය විතරයි සාමාන්‍ය පෙළ කරලා නැත්තේ. p ලක්ෂය ගත්තොත් කාර්ටීසිය කණ්ඩායම xy වෙනවා. එතකොට මේ තිරස්තුර x කියන එක p ලක්ෂයේ පාටිකය විතරත් y කණ්ඩායම p ලක්ෂයේ කෝටිකය විතරත් හඳුනනවා. හරිද? ඔය ටික මූලික ධර්ම තියෙනවා. ඊළඟට දැන් මෙතෙන්දී මේ පළවෙනි වෘත්තපාදය ගත්තත් මේක xy කියන කණ්ඩායම දෙකම දන්න. x අක්ෂය දන්න පැත්ත y දන්න පැත්ත. මෙතනට එනකොට x කණ්ඩායම ඍණ වෙලා y කණ්ඩායම ධන වෙනවා. මෙතනට xy කණ්ඩායම දෙකම ඍණ වෙනවා. මෙතනට එනකොට හතරවෙනි පාදයෙන් x කණ්ඩායම ධන වෙනවා y කණ්ඩායම ඍණ වෙනවා. ඔය මූලික ගුණ ටික දැනගන්නවා. දැන් මෙතෙන්දී මේ තලයේ වාගත්තේ රේනිය ඩෙකාර්ට්ස් කියන ගණිතක් කිව්වේ පංචජාතික. එයාගේ නම සීම් පිටින් තමයි මෙතන කාර්ටීසිය කියන නම යොදලා තියෙන්නේ. නැත්නම් රිඩියුස් කණ්ඩායම පද්ධතිය කියලා කියන්නේ. අර රේනිය ඩෙකාර්ට්ස් කියන පංචජාතික ගණිතක් පිළිබඳව දෙනකට මුලින්ම වාගත්තේ. ඒකේ දාගෙන නම සීම් පිටින් අපි මෙතන එක දන්නේ රිඩියුස් කාර්ටීසිය කණ්ඩායම් කක්ෂ පද්ධතිය කියලා. එහෙනම් මේ ටිකේ විශේෂ දෙයක් නැහැ. මේ ටික මතක තියාගන්න ඕනේ. xy ගත්තොත් එහෙම x කියන්නේ p ලක්ෂයේ පාටික, y කියන්නේ p ලක්ෂයේ කෝටික කියන්නේ. හරි. ඊළඟ මේ සම්බන්ධ ප්‍රමේය කීපයක් එනවා. පළවෙනි ආරම්භ සම්බන්ධ අපි බෙදලා පස්සේ ගන්නකොට x අක්ෂය y අක්ෂය විතරයි අදින්නේ. මේ OXY තලයේ අපිට දීලා තියෙනවා ලක්ෂ දෙකක් p1 ලක්ෂ කණ්ඩාංක කාර්ය කණ්ඩාංක x1 y1 p2 ලක්ෂ කාර්ය කණ්ඩාංක x1 y2 කියලා.
මෙන්න මේ ලක්ෂ දෙක යාගෙන රේඛාව දිග. හරි. ඒක අපි විතර කණ්ඩායම් ජාප්ති කරන්නේ ජ්‍යාමිතික ප්‍රතිඵල වීඩියෝ සේවයක් කරන්නේ. එහෙනම් P1 ලක්ෂය කණ්ඩායම් ගාම P1 නේදරේ. කණ්ඩායම් දෙක x1 y1 ඉරේ ගත්තම හරි. මේ ලක්ෂ යාගෙන රේඛාව දිග අපිට හොයන්න තියෙනවා. ඉතින් අපි පොඩි නිර්මාණයක් කරනවා. මේ දෙයට x අක්ෂයට ලම්බ දෙකක් හදලා. ඊළඟ පිටතට ලම්බ දෙකක් හදලා මෙන්න මේ ලක්ෂය අපි කරනවා P කියලා. ඒ වෙනතම P1 ලක්ෂයේ කණ්ඩායම් දෙක x1 y1 නම් x අක්ෂ ඔස්සේ විස්තරනේ මේ දුර x1 වෙනවා. මේ දුර y1 වෙනවා. හරි. ඒ වගේම P2 ලක්ෂය සඳහා මේ දුර x2 වෙනවා. මේ දුර y2 වෙනවා. හරි. ඔයන අපිට පේනවා මෙන්න මේ දුර x2 ගෙන් x1 මේ දුර සමාන වෙනවා. මේ ඍජුකෝණ සංඛ්‍යා දෙක නිර්මාණයන් මේ දුර y2 ගෙන් y1 වෙනවා. මෙතනත් මේ අතර අන්තරය ගත්තම මේක y2 ගෙන් y1 වෙනවා. ඒ අනුව අපිට p1 p2 දුර කියන්න පුළුවන්. p1 p1 දුර. කියනවා මේ දුර x1 ගෙන් x1. මේක ධනාගේ සලකින්න අපි සංඛ්‍යාත්මකව දාන්න. හරි. ආවංගයෙන් ධනාගේ සලකමු. ඊළඟට අපිට PP දෙක කියන එක එන්නේ y2 ගෙන් y1. ඒක ධනාගේ ගන්න. හරි. උත්තරේ. දැන් අපිට මේක රීකෝන්ටි ගුණයක් හිතා පයිතස් ප්‍රමේය යදුවම අපිට එනවා p1 p2 වර්ගය සමාන වෙනවා p1 p වර්ගය දාන්න p2 වර්ගය. හරි. එතකොට p1 p වර්ගය විතර මේකේ වර්ගය. ඒ කියන්නේ x2 ඍණ x1 මාපාංකයේ වර්ගය. දාන්න y2 ඍණ y1 මාපාංකයේ වර්ගය. මේ මාපාංක වර්ගය කියන්නේ එතකොට මොකක්ද දානගේ විතර මේක කියනවා x2 ඍණ x1 වර්ගය. දාන්න y2 ඍණ y1 වර්ගය. ඔය තමයි p1 p2 වර්ගය කියන්නේ. ලක්ෂ යාගෙන රේඛාවේ දිගේ වර්ගය. ඊළඟට අපි p1 p2 ගණනට ඒක වර්ගමූල ගන්නවා. එතන ඉන්නේ x2 ඍණ x1 වර්ගය තන y2 ඍණ y1 වර්ගය වර්ගමූල දෙන්න. හරි. එතන අපි ධනවෝරින එදීමක් කරන්නේ මොකද මේ x1 x2 තාත්වික සංඛ්‍යා. එතන x1 x2 වර්ගීකම xම ධන තාත්වික සංඛ්‍යාවක් බිඳුව වෙන්න පුළුවන් සමහරට x1 x2 සමාන වෙනවා. මේක ධන තාත්වික සංඛ්‍යාවක් බිඳුව වෙන්න පුළුවන් y1 වර්ගයට සමාන. ඒතර ධන තාත්වික සංඛ්‍යා දෙක වර්ගවල එකේ කොවිලවත් ඍණ වෙන්නේ නැහැ. හරිනේ. x1 x2 සමානලා y1 වර්ගයට සමාන වෙන බිඳුව වෙන්න පුළුවන්. නමුත් ඍණ වෙන්නේ නැහැ. ඒ හින්දා මේකේ ලක්ෂ දෙක අතර දුර ගත්තාම අපි ධන වර්ගවල විතරයි සලකන්නේ. ඒ කියන්නේ සෙල්ලිමත් වෙනවා මේක වල සම්බන්ධය. මොකද තාත්වික සංඛ්‍යා දෙක වර්ගවල එකේ ගත්තාම විසම ධනගයක් වෙන්නේ. සංඛ්‍යා දෙක වෙන බිඳුව විතරයි චුන්න වෙන්නේ. ඒකෙන් කොවිලවත් ඍණ වෙන්නේ නැහැ. එහෙනම් ලක්ෂ දෙකක් රේඛ අධික මේකෙන් එනවා. මේ සූත්‍රය අපිට ඕන වෙලාවක භාවිත කරන්න ගැටලු සඳහා. ඒක ලක්ෂ කණ්ඩා x1 y1 දැන් x1 y2 නම් මේ ලක්ෂාගම රේඛා අධික කියන්නේ x කණ්ඩාංක අන්තරේ වර්ගය ධන y කණ්ඩාංක අන්තරේ වර්ගය. ඒ විදිහට මගේ දෙයක් තමයි. හරි. පැහැදිලි නේද? ඊළඟට අපිට දෙවෙනි අවස්ථාවට දෙන්නේ මේ p1 p2 රේඛා අනුක්‍රමණය. අනුක්‍රම දෙක ගන්න p1 p2 රේඛා අනුක්‍රමණය. ඒ අනුක්‍රමණය කරනකොට මේ p1 ඉඳලා p2 දක්වා යනකොට y කණ්ඩාංග වෙනස් වෙනවා. y කණ්ඩාංග වෙනස් වෙනවා y2 ගෙන් y1 වෙනවා. x කණ්ඩාංග වෙනස් වෙනවා x2 ගෙන් x1 වෙනවා. හරිද? එතන මේ p1 p2 රේඛා අනුක්‍රමණය සාමාන්‍ය අපි අනුක්‍රම අංකණය කරන m කියලා. එහෙනම් p1 p2 රේඛා අනුක්‍රමණය m කියලා ගත්තොත් m සමාන වෙනවා y කණ්ඩාංග වෙනස් වෙනවා y2 ගෙන් y1ට x2 ගෙන් x1 වෙනවා. හරි. එතන මේ x1 නොතම x2. හරිද? එන p1 p2 රේඛා අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංග වෙනස් වීමදී x කණ්ඩාංගේ වෙනස් වීම. හරිද? එක පිළිවෙලකට ගන්නවා. PL p2 දක්වා යනකොට y කණ්ඩාංග වෙනස් y2 ගෙන් y1 වෙනවා. PL p2 ගන්නකොට x කණ්ඩාංග වෙනස් x2 ගෙන් x1 වෙනවා. අනුක්‍රමණය කරනකොට y2 ගෙන් y1ට x2 ගෙන් x1 වෙනවා. ඒක අපි අංකරේ ගන්න m වල. මේ x1 x2 සමාන වෙනවා. මේ අනුක්‍රමණය කියන එක x1 සමාන වෙනකොට මේක ධනාගයක් වෙන්න පුළුවන්. කාණ්ඩ ඍණාගයක් වෙන්න පුළුවන්. බිඳුව වෙන්න පුළුවන්. මොකද y1 y2 සමාන අනුක්‍රම බිඳුවක් වෙනවා. හරි. එහෙම නැත්නම් මේක අනුක්‍රම ධනාගයක් වෙන්න පුළුවන්. ඍණාගයක් වෙන්න පුළුවන්. බිඳුව වෙන්න පුළුවන්. ප්‍රශ්නාර්ථන තමයි සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ලක්ෂ දෙකක් යාගෙන රේඛාව දිග කියන්නේ x කණ්ඩාංගාන්තරයේ වර්ගය ධන y කණ්ඩාංගාන්තරයේ වර්ගය වර්ගමූලය. ඊළඟට අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංගවල වෙනස් වීම බෙදීම x කණ්ඩාංගවල වෙනස් වීම. හරිනේ.
මේක මෙහෙම ගන්න බෑ. y කරන y දෙකට x එකට x දෙක. ඒ පිළිවෙලට ගන්න ඕනේ. හරිද? p එකට p දෙක දක්වා අනකොට y කණකට y දෙකට y එකට ඒ පිළිවෙලට x දෙකට x එක ගන්න. හරිද? ඔය දෙක ප්‍රධාන වශයෙන් දැනගෙන ඉන්නවා. ඊළඟට අපිට එන්නේ තවත් කොටසක්. දීලා තියෙන ලක්ෂ දෙකක් යාකට රේඛාවක් ගත්තොත් දීලා ලක්ෂ දෙකක් යාකට රේඛාවක් ගත්තොත් රේඛාව අනුපාතයට අභ්‍යන්තර බෙදන ලක්ෂ්‍ය කණ්ඩායමක ලබා ගැනීමක් කරන්න යනවා. හරි. අපිට ඒකෙන්දි අපි මේ රේඛා දෙක ගන්න. p දෙක ලක්ෂ දෙක x1 y1 x2 y2 කියලා ගන්නවා. මේ ලක්ෂ දෙක යාකන රේඛාව දැන් සමානට විතර අනුපාත දෙකට තුන වෙන්න පුළුවන්. නැත්නම් එකට දෙක වෙන්න පුළුවන්. හතරට පහ වෙන්න පුළුවන්. ඒතර අනුපාත බෙදන ලක්ෂයක්. අපි සාමාන්‍ය වශයෙන් p දෙක ලක්ෂ්‍යාන්ත රේඛාව m10 අනුපාත බෙදන ලක්ෂයක් අපි ගන්නවා. කියලා. හරි. ඒ කණ්ඩායමක අපි දෙන x not y not කියලා. හරි. එහෙනම් ඔය p1 වේද රේඛා අභ්‍යන්තරව m10 අනුපාත බෙදන ලක්ෂය. අපි කියව කියලා ගමු. කේවල කණ්ඩායමක අපි ගමු x not y not කියලා. x බිඳුව y බිඳුව. හරිද? අපි හොයන්නේ එතකොට මේ ලක්ෂ්‍ය කණ්ඩායමක mn හා x1 y1 x2 y2 කණ්ඩායමක ඇසුරේ. ඊටම වැදගත් මේ සූත්‍රය. අරමුදෙන් සෝවනේ හිතේ අපි එතකොට කරන්නේ එතකොට p1 p2 රේඛාව m10 අනුපාතයට අභ්‍යන්තර බෙදන ලක්ෂ්‍ය කිව් කියලා ගන්නවා. ඊවල කණ්ඩායමක x not y not කියලා අපි ගන්නවා. අරගෙන ඉල අපි මෙතන නිර්මාණයක් කරනවා. මේ පැත්තට ලම්බ එකක් හදිනවා. මේ පැත්තට ලම්බ එකක් හදිනවා. හරි. මේක අපි ඉතින් ගම A කියලා. එතන B කියලා ගමු. ලක්ෂ දෙක. හරි. ඔබ ගත්තත් ඒ වරන් පේනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක මේ කොන මේ රේඛා දෙක සමාන්තරයි මේ රේඛා දෙක සමාන්තරයි මේ කොන සමානයි. හරිද? අනුරූප කෝණ. නේද? එතකොට මේ කොන සමාන අනුරූප කෝණ මේ කොන ඍජු කෝණ. එතකොට මේ ත්‍රිකෝණ දෙක සමකෝණී. ත්‍රිකෝණ දෙක සමකෝණ සමරූපීත් වෙනවා. සමරූපීන අනුරූපාද සමානුපාතික වෙනවා. ඒකින් අපිට මේ විදිහට ගන්න පුළුවන්. මෙතෙන්දී මෙහි P1 QA ත්‍රිකෝණය හා P2 P ත්‍රිකෝණය. අපි සීකර ගමු. මෙතන පොන්න. මේකතර P2 P ත්‍රිකෝණය. සමරූපී. හරි. P1 QA ත්‍රිකෝණයයි Q P2 B ත්‍රිකෝණය සමරූප වෙනවා. ත්‍රිකෝණ දෙක සමරූප වෙනවා අනුරූපාද සමානුපාතික වෙනවා. ඒකින්ද මේ ත්‍රිකෝණයෙන් P1 Qට Q P2 අනුපාතය සමාන වෙනවා. මේ ත්‍රිකෝණයෙන් P1 Aට QB අනුපාතය සමාන වෙනවා. P1 Aට QB අනුපාතය සමාන වෙනවා. මෙතනින් AQට අනිත් අනුපාතය එන්නේ P2 B. හරිද? මේ ත්‍රිකෝණ දෙක සමරූපී අනුපාත සමානුපාතික වෙන ඒකින්ද P1 Qට QP2 අනුපාත සමාන වෙනවා. P1ට QB අනුපාත සමාන වෙනවා. QAට P2 B අනුපාත වෙනවා. හරිද? දැන් අපි P1 Qට QP2 කියන අපි දන්නේ M10. එහෙනම් P1 කියන්නේ මේ දුර අපි ගත්තා මෙතන මේ දුර x1 ඒතර මේ දුර එනවා x0 මේ දුර x2 ඔතන එහෙනම් මේ දුර කියන්නේ එතකොට x බිඳුව ඍණ x1 x0 ඍණ x1 හරි මේ දුර හරි එහෙනම් ඊළඟට එන්නේ අපිට qb මේ දුර ඒ දුර කියන්නේ එතකොට x2 ඍණ x0 x2 ඍණ x0 සමානයි ඔය දෙකම ඒකයි. එතකොට අපිට ඊළඟට මේකේ උඩ මේ දුර කියන්නේ මේ උසාව ඔයන් පේන y නෝඩ් y බිඳුව මේක y1 එහෙනම් මෙතන ඉන්නේ y බිඳුව ඍණ y1 බෙදීම මේ දුර එන්නේ මේ සම්පූර්ණ දුර y2 මේ දුර y බිඳුව නම් මේ දුර y2 ඍණ y බිඳුව හොඳයි හරි එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සමරූපී අනුරූපාද සමානුපාතික වෙනවා ඒකෙන්ද P1 Qට QB අනුපාත සමාන වෙනවා P8ට QB අනුපාත සමාන වෙනවා QAට P2B අනුපාතය. හරි. හොඳයි. දැන් අපි ඊට x0 y0 කරන විස්තර කරන්නේ මෙන්න මේ කොටස් එක ගන්නවා. මේ කොටස් යන හරස්වර කරොත් එන එතකොට මේ මාර x0 ඍණ x2 ඍණ x0. සමාන n වාරයක්
x0 ඍණ x1 හරි ඕකේ නෝ mx2 ඍණ mx බිඳුව mx සමානයි nx0 ඍණ nx1 අවශ්‍යයි අපි x0 තියෙන පද උත්තර කරන එක මේ පැත්තට දාමු එතන එනවා අපිට මෙතනින් nx1 දාන mx2 සමානයි nx බිඳුව දාන mx බිඳුව මේක අපිට x බිඳුව පිටට ගත්තොත් එහෙම නම් n දාන m වාරයක් x බිඳුව හරි දැන් මේ උත්තරේ නම් අපිට x බිඳුව ගන්න පුළුවන් x0 ගන්න පුළුවන් x0 සමාන ඒකට n x1 දාන mx1 බෙදීම n දාන හරිද උත්තරේ ගන්න පුළුවන් හරිනේ ඔයගෙම අපිට මෙන්න මේ දෙක සමාන කරනවා මේ සමාන විදිහට අරස්කුණ කරලා සුර කරාම ඔයයන් ගන්න පුළුවන් y බිඳුව කියන එක y බිඳුව සමාන ඒකට n y1 දාන m y2 බෙදීම n දාන හරි ඔයදර අපිට දර අනුපාත ලක්ෂ්‍ය පාසම ලබා ගන්න පුළුවන්. අමාරු නෑ. p එක පිළිද ලක්ෂ්‍යාංක දෙක m අනුපාතයට අභ්‍යන්තර බෙද ලක්ෂ්‍ය අපි q කියලා කරගෙන ඒවල කණ්ඩා x0 y0 කියලා වань මේ විදිහට අපි නිර්මාණය කරොත් දාමිතිය අනුව මේ ත්‍රිකෝණ දෙක සමරූප වෙනවා. හරි. සමරූප වෙනවා. ඒ අනුව අනුරූපාත සමානුපාතිතාවයෙන් p එක q ට q දෙක අනුපාත සමාන p එකට q අනුපාත සමාන q ට p දෙක අනුපාත වෙනවා. හරි. එතකොට p එක q ට q p දෙක අනුපාත කරන m10 බෙදීමෙන් දැන් p එක කියන්නේ මෙතෙන්දී x බිඳුව ඍණ x1 qb කියන්නේ x2 ඍණ x බිඳුව. ඔයදට qa කියන්නේ y බිඳුව ඍණ y1 p දෙක b කියන්නේ y2 ඍණ y බිඳුව වෙනවා. ඒක සමාන කරනවා. සමාන කරලා අපි මේ කොටස් දෙක සමාන කරලා අරස් ගුණ කරාම අපිට x0 හොයා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේක සමාන කරලා මේ ආකාරයට වෙන උත්තර ගන්න පුළුවන්. ඊළඟ ඒතර ඔතෙන් තියෙන ප්‍රතිඵලය ගත්තොත් එහෙම ප්‍රතිඵලය මතක තියාගන්න වෙනවා. උපරිම දැනගෙන ඉන්න වෙනවා මේකේ. කණ්ඩායම් යම්තේ වකල වෘත්තය යටතේදී උපරිම සමානට ආනවා. හරිද? එහෙනම් අපිට q ලක්ෂ්‍ය කණ්ඩායම් x බිඳුව y බිඳුව කියලා ගත්තොත් මේක එන්නේ අපිට උත්තරේ nx1 ධන mx2 බෙදීම n ධන n. කම ny1 ධන my2 බෙදීම n ධන n. ඔදරේ. ඔයදී මතක තියාගන්න පුළුවන් ලේසින් මේ විදිහට. අපිට දීලා තියෙනවා ඊයක ලක්ෂය කණ්ඩායමක x1 y1 p2 ලක්ෂය කණ්ඩායමක x2 y2 කියලා අපිට දීලා තියෙනවා. එතන m10 අනුපාතයට අභ්‍යන්තර බෙද ලක්ෂ්‍ය තමයි b. අපි ගත්තේ q එක x0 y0 කියලා අපි ගත්තේ. එතන අභ්‍යන්තරයෙන් මේක එකම අතර යන්නේ. m10 හරිනේ. එතකොට මෙතන x0 කියන්නේ මේ විදිහට මතක තියාගන්න. x0 කියන්නේ එතකොට n වාරයක් x1. මේ අනුපාතය ඉලක්ක කණ්ඩායමක වැඩි කරන්නේ. එතන ඉස්සෙල්ලා x0 කියන කණ්ඩායමක වෙනවා නම් n x1 ධන m x2 බෙදීමෙන් ධන n. හරිනේ. මෙතන එක n x1 ධන m x2 බෙදීමෙන් ධන n. ඊළඟට y කණ්ඩායම කරනකොට ඒ විදිහයි n වාරයක් y1 ධන m වාරයක් y2 බෙදීමෙන් ධන n වෙන්නේ. හරිනේ. ඒ විදිහට ඒක මතක තියාගන්න පුළුවන් ලේසියෙන්. වැදගත් මේ m10 අනුපාතය අභ්‍යන්තර ලක්ෂ්‍ය x0 y0 කියලා ගත්තොත් x0 කියන්නේ මේ අනුපාතය ගත්තා මේ පැත්තේ කණ්ඩායම වැඩි කරන්නේ. x කණ්ඩායම කරනවා නම් n වාරයක් මෙතන x කණ්ඩායම. n x1 ධන m x2 බෙදීම අනුපාත දෙක එකතු වෙනවා. ඒ විදිහට y කණ්ඩායම ගන්නකොට n y1 ධන m y2 බෙදීම n ධන වෙනවා. අභ්‍යන්තර ලක්ෂ්‍ය කණ්ඩායම. හරි. ඔක ඔපිරිමන් දරගෙන ඉන්න ඕනේ. දැන් අපි මේකෙන් ඊට පස්සේ අපහොන දෙකක් ගන්නවා. පළවෙනි එක p1 p2 රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍යය. හරි. අපි p1 p2 රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍යය අපි ගත්තොත් එහෙම c කියලා. අපිට c වල කණ්ඩායමකට මධ්‍ය ලක්ෂ්‍යය එනකොට එන්නේ මධ්‍ය ලක්ෂ්‍ය නම් මේ දෙක විතර සමාන වෙනවා. හරි. එහෙනම් අපිට p1 p2 රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායමක වෙනකොට අපිට පිළිම මේ p1 q කියන මධ්‍ය ලක්ෂ්‍යය කියලා ගත්තොත් p1 q ට q දෙක අනුපාත සමාන වෙනවා. හරි. එහෙනම් p1 p2 මධ්‍ය ලක්ෂ්‍යය q නම් අපිට වෙනවා p1 p බෙදීම p2 සමානයි එකට එක වෙනවා. ඒ කියන්නේ m අයින් සමාන වෙනවා. හරි. එහෙනම් අපිට කෙලින්ම මධ්‍ය ලක්ෂ්‍ය ගන්නකොට p1 p2 අනුපාත එකට එකක් වෙනකොට මෙතන m සමානයි වෙනවා. ඒකෙන් අපිට මේ සූත්‍රයම මධ්‍ය ලක්ෂ්‍ය q මධ්‍ය ලක්ෂ්‍ය වෙනකොට m සමාන වෙනකොට q වල කණ්ඩායම p2 ගන්න පුළුවන්. ඒ මෙන්න දාන්නේ කරන nx1 දාන එමෙන්ට එන්නේ nx2 බෙදීම n දාන n. අනිත් එක නෝ අපිට ny2 දාන ny2 බෙදීම n දාන n.
හරි. ඒතර මේකෙන් අපිට n පොදු වුණාම x එක දාන x එක බෙදීම 2යි එන්නේ. අනිත් එක එනවා n වාරයක් y එක දාන y දෙක බෙදීම 2යි එන්නේ. ඒතර n ටෙන් කැපෙනවා. කැපුණාම එතකොට අපිට එන්නේ කණ්ඩායමක x එක දාන x එක බෙදීම 2 y එක දාන y දෙක බෙදීම 2. හරි මේ ප්‍රතිඵල එකපාරට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් p එක පිළිවෙල රේඛා m ටෙන් අනුපාතයට අභ්‍යන්තර බෙදෙන ලක්ෂ්‍ය නම් එන්නේ x නෝට් කියලා ගත්තොත් n x එක දාන m x දෙක බෙදීම n දාන m y කණ්ඩායමකේ n y එක දාන m y දෙක n දාන m වෙනවා. මේක මධ්‍ය ලක්ෂ්‍ය වෙච්ච හැටි m සමාන m වෙනකොට එන්නේ x එක දාන x දෙක බෙදීම 2 y එක දාන y දෙක බෙදීම 2. නැත්නම් අර විදිහට ගත්තොත් එකවරක් x එක දාන එකවරක් x දෙක එක දාන එක. ඒ කියන්නේ x කණ්ඩායමක බෙදීම 2 සහ y කණ්ඩායමක බෙදීම 2 තමයි උතර මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායමක වෙන්නේ. ඒතර මේකෙන් එක අභිගමනය කරන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඔකේ තවත් අවස්ථාවක් වෙනවා බාහිර අවස්ථාව. ඒකදී අපිට මේ p එක p දෙක රේඛාව p එක p දෙක රේඛාව m ට අනුව බාහිර බෙදලා අවස්ථාව. ඒතර වෙන්නේ m කියන බෙදලා ලක්ෂ්‍ය අපි විතරක් අපි q කියලා ගත්තොත් මේ දර m වෙනවා. දැන් මේ පැත්තේ දර තමයි n වෙන්නේ. අර බාහිර බෙදලා ලක්ෂ්‍ය q නම් p එක q ට q p දෙක තමයි m ට එන්නේ. ඒතර බාහිර නම් මේ පිටින් ලක්ෂයක් එන්නේ. ඒතර අර මෙතන දිශාන්තිය ගත්තොත් මේක මේ පැත්ත අපි ධන විදිහට සලකන්නේ. මේ පැත්ත නේ ඍණ විදිහට සලකන්නේ. හරිද? ඒකද අපි කරන්නේ මෙතෙන්දී මේ සූත්‍රයම මෙතන අපි කරේ m ට නේද අභ්‍යන්තර බෙදලා ලක්ෂ්‍ය. ඒකෙන් බාහිර බෙදලා ලක්ෂ්‍ය අපෝණය කරනකොට අපි එළියු මේක n වෙනුව ඍණෙන් දානවා. මෙතන එන්නේ p එක p ට p දෙක m ට මෙතනත් එන්නේ n ට අර බාහිර බෙදනකොට අපි කරන්නේ ඒතර මෙතෙන්දී n වෙනුවට ඍණෙන් ආස කරනවා. හරි. මොකද මෙතන දැන් සංඛ්‍ය ගන්නකොට මේ දෙක එකවතර එන්නේ අභ්‍යන්තර නම්. බාහිර නම් මේක ධන මේ පැත්තට වයින් ඍණේ. සමාන වෙනවා. හරිනේ. ඒකෙන් අපි n වෙනුව ඍණෙන් දාලා තමයි අපෝණය කරන්නේ. එතකොට අපිට අවශ්‍ය ලක්ෂ්‍යයට අපි ගත්තොත් එහෙම h කියලා. එතකොට එන්නේ අපිට n වෙනුවට දාන්නේ ඍණෙන්. ඍණෙන් x එක ධන m x2 බෙදීම ඍණෙන් ධන එක. කම ඍණෙන් y එක ධන m y2 බෙදීම ඍණෙන් ධන m. ඕකේ. તો මේක අපි ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට mx2 ඍණ nx1 බෙදීම m ඍණෙන්. අතේ මාර්ගුලිය. හරිනේ. මෙතන m y2 ඍණ n y1 බෙදීම m ඍණෙන්. හරි. ඕකේ. එහෙනම් අපිට p එක වේද රේඛාව m ට අනුපාතයට අභ්‍යන්තර බෙදලා ලක්ෂ්‍ය නම් x නෝට් y නෝට් කියලා ගත්තොත් x නෝට් y නෝට් කියන්නේ n x එක දාන m x එක n දාන m y කණ්ඩායමක n y එක දාන m y දෙක n දාන m වෙනවා. බාහිර බෙදලා ලක්ෂ්‍ය නම් ගත්තොත් මේ විදිහට පිටි වෙන්නේ. බාහිර බෙදලා ලක්ෂ්‍ය අපි h කියලා හිතුවොත් ඉතින් මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. එතකොට q එක්ක සම්පාත වෙනවා. ඒත් ඒ අවස්ථාවේදී මෙතන අපි කරන්නේ මේ සූත්‍රය වෙන්නුන ඍණාස කරනවා. ඒතර මේ ප්‍රතිඵලය ඒකත් අපිට මේ විදිහට මතක තියාගන්න පුළුවන්. හැමතිස්සෙම ගන්න මේ විශාල දුර. ඒක ගන්නකොට. m වාරයක් x2. විශාල දුර. හරි. මේක ධන පැත්තට එන එක. මේක ධන ගන්න මේ පැත්ත ඍණ කියලා ගන්න. එහෙනම් m වාරයක් x2 ඍණ n වාරයක් x1. මේ අනුපාතය එකත් එක්ක අල්ලගෙන වැඩි කරන්න. හරි. බෙදීම m ඍණ. හරි. එහෙනම් මෙතන y කණ්ඩායම ගන්නත් එන්නේ m වාරයක් y2 ඍණ n වාරයක් y1 බෙදීම m ඍණ. ඔය තමයි කොටස් එක කරන්නේ. එහෙනම් ලක්ෂයක් යාගෙන රේඛාව දිග S කණ්ඩායන්තරේ වර්ග දෙනවා y කණ්ඩායන්තරේ වර්ගයේ වර්ගමූලය. හරි. ඊළඟට අපි කරේ රේඛාව අනුක්‍රමණය. රේඛාව අනුක්‍රමණය කියන්නේ y කණ්ඩායම වෙනස් වීම බෙදීම x කණ්ඩායම වෙනස් වීම ඒ අතර අනුපාතය. ඊළඟට මෙතන දිගදී ලක්ෂයක් යාගෙන රේඛාව අභ්‍යන්තරව සහ බාහිර බෙදෙන ලක්ෂල කණ්ඩායම සහ මධ්‍යස්ථ කණ්ඩායම. මේ සූත්‍ර ටික දැනගෙන ඉන්නවනේ ගැටලු හදන්න. හරි. අපි ගැටලු ටිකක් කරමු. අපි ගැටලුවට යමු. මෙතන අපිට දීලා තියෙනවා ABC ත්‍රිකෝණයක්. ඒකේ කණ්ඩායම දෙන්න ඒ වල කණ්ඩායක ඍණ දෙක B වල කණ්ඩායක අපිට දීලා තියෙනවා ඍණ 1 2 C වල කණ්ඩායක දීලා තියෙනවා 3 1 කියලා. හරි. අපිට උපකරණ තියෙනවා ඔක සමද්වීපාත් ත්‍රිකෝණයක් කියලා. හරි. එහෙනම් පාද දෙක සමාන කියලා පෙන්නන්න තියෙන්නේ. ඒකින්ද අපිට පාදවල දිග හොයාගන්න තියෙන්නේ. අපි රූපයක් ගත්තොත් ඒ වල කණ්ඩායක ඍණ 2 ඍණ 2
B වල කණ්ඩාංක ඍණ 1 2 C වල කණ්ඩාංක 3 1. හරි. එතන අපිට කණ්ඩාංක ටික A ඍණ 2 ඍණ 2 B කියන්නේ ඍණ 1 2 C 3 1. එතන අපිට AB දිග. AB වර්ගය. AB වර්ගය කියවම එතන ඍණ x කණ්ඩාංක අන්තරේ වර්ගය. හරි. එතකොට ඍණ 2කින් ඍණ කඩු කරමු. එතන ඍණ 2 ධන 1 වර්ගය. අන්න y කණ්ඩාංක අතර ඍණ 2 ඍණ 2 වර්ගය. අඩු කරලා ඍණ. එතන මෙතනින් එන්නේ ඍණ 1 වර්ගය 1යි මෙතන 16 නේ. එතන මූල 17. ඒක. හරි. ඊළඟට අපි BC වර්ගය. BC වර්ගය ගන්න නැවතත් x කණ්ඩාංක අතර වර්ගය කරනවා ඍණ 1 ඍණ 3. ධන 2 ඍණ 1 වර්ගය. එතන මෙතන එන්නේ ඍණ 4 වර්ගය 16 එනම් ධන 1. එහෙනම් BC කියන්නේ මූල 17 වෙනවා. හරි. ඊළඟට AC. AC වර්ගය. එතන x කණ්ඩාංක වර්ගය ඍණ 2 ඍණ 3. වර්ගය ධන ඍණ 2 ඍණ 1 වර්ගය. එතන මෙතන එනවා 5යි 25 ධන මෙතන එන්නේ. එතකොට 9. හරි. එතන මේක 34. මොකද 34ක් හරි. හොඳයි. ඒකට දැන් මෙතන පේනවා අපිට AB සමානයි BC ඉඳන් මේක සම්දිපාර්ථ කොණයක් වෙනවා. ඒ නර ලක්ෂ දෙකක් දුර වෙන්නේ නැසන S ගන්න අන්තරේ වර්ගය දෙනවා එකට අන්තරේ වර්ගය අරගෙන ඒකේ සම්පූර්ණ වර්ග වලින් ගත්තාම හරි. එතකොට AB සමානයි BC නිසා ත්‍රිකෝණය සමදිපාර්ථ වෙනවා. ඊළඟට අපිට ටාගට් ලොක් ගත්තොත් අපිට දීලා තියෙනවා A ලක්ෂ්‍ය කණ්ඩාංක ඍණ 1 බිඳුව B ලක්ෂ්‍ය කණ්ඩාංක 1 බිඳුව A ලක්ෂ්‍ය ඍණ 1 බිඳුව B ලක්ෂ්‍ය කණ්ඩාංක 3 1. C ලක්ෂ්‍ය කණ්ඩාංක අපිට දීලා තියෙනවා 2 2 කියලා. D ලක්ෂ්‍ය කණ්ඩාංක දීලා තියෙනවා ඍණ 2 කියලා. හරි. අපිට වෙනත් තියෙනවා ඔය චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. සමාන්තරාශ්‍රයේ ගුණ දන්නවා සම්මුපාද සමාන. සම්මුපාද සමාන සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒක ගුණයක්. හරි. අපි ඒ ගුණය පාවිච්චි කරොත් අපිට සම්මුපාද දිග ගන්න පුළුවන්. ඒ අපිට ඍණ 1 බිඳුව ඊළඟ කණ්ඩායම අපිට දීලා තියෙනවා 3 1 සියලු කණ්ඩායම අපිට දීලා තියෙනවා 2 2 අනිත් ඊළඟ කණ්ඩායම අපිට දීලා තියෙනවා 2 1 1 හරි. හරි. අපිට දීලා තියෙන්නේ ඊළඟ කණ්ඩායම ඍණ 1 බිඳුව ඊළඟ කණ්ඩායම 3 1 සියලු කණ්ඩායම 2 2 ඊළඟ කණ්ඩායම ඍණ 2 කියලා දීලා තියෙනවා සමාන්තරස් එක ශීර්ෂකයට පෙන්නන්න තියෙනවා. අපි එතෙන්දි AB වෙනවා. AB වර්ගයෙන් x කණ්ඩායම අතර වර්ග ඍණ 1 ඍණ 3. ධන බිඳුව ඍණ 1 වර්ගය. ඉතින් එතකොට 4යි 16යි මෙතන 1යි 17. AB හරි. කොහොමද අපි BC තෝරන්නේ? BC වර්ගයෙන් මේ ලක්ෂ අතර දුර යාකම් 1යි දිග අතර 3 ඍණ 2 වර්ගය. ධන 1 ඍණ 2 වර්ගය. මෙතන 1යි මෙතන 1 BC ගන්නකොට වර්ගමූල 2. හරි. ඔතන අපි හොයනවා CD වර්ගය. S කණ්ඩායම අතර ඍණ 2 ඍණ 2 වර්ගය ධන 1 ඍණ 2 වර්ගය. නැවත 16 ධන 1 එතන CD කියන්නේ නැවත මූල 17. හරි. ඔයගෙම AD වර්ගය අතර ලක්ෂ යාගම රේඛා දිගාන ඍණ 1 ඍණ 2 ඍණ 1 ඍණ 2 එතකොට ඍණ 1 ධන 2 වර්ගය ධන එතකොට y කණ්ඩායම බිඳුව ඍණ 1. හරි. එතකොට AD වර්ගයෙන් දොරෙන්දර 1 ධන 1 එතකොට වර්ගය. AD ගැනතර මුල දෙකක් වෙනවා. දැන් මෙයාම අපිට පේනවා AB හා CD සමූහපාද මේ දෙක මුල 14 සමාන වෙනවා. ඊළඟ BC හා AD සමූහපාද මුල දෙක සමාන වෙනවා. එහෙනම් සමූහපාද දෙක සමාන නිසා මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. හරි. පැහැදිලිද? අපි පාගට ගියොත් අපිට දීලා තියෙනවා චතුරස්‍රයේ ශීර්ෂය A ඍණ 1 බිඳුව B බිඳුව 3 C 3 2
D දෙක ඍණ කියලා. හරි. ඔය දෙක. අපිට පෙන්නන්න තියෙනවා ඔය ABCD සමචතුරස්‍රයක ශීර්ෂය. සමචතුරස්‍රය. හරි. සමචතුරස්‍රයේ ශීර්ෂයකට පෙන්නන්න තියෙනවා. ඒ ඉස්සර සමාන්තර ආශ්‍රයක සමචතුරස්‍රයේ ශීර්ෂයකට පෙන්නන්න තියෙනවා. මෙතන ඍණ 1 බිඳුව. මෙතන B බිඳුව 3. සියවල කණ්ඩාංක 3 2. ඉවල කණ්ඩාංක 2 ඍණ 1. හරි. එහෙනම් අපිට ඉස්සෙල්ලා මේක සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. හරි. මේක අපිට ඉස්සෙල්ලාම ඔප්පු කරන්න පුළුවන්. මේක සමචතුරස්‍රයක් කරනවා නම් සියලු පාද සමාන වෙන්න බෑ. එහෙනම් ඔක්කොම අපිට පෙන්නන්න මේක ඉස්සෙල්ලාම සියලු පාද සමාන කියලා ඔප්පු කරලා මේක කොණයක් ඍජු කොණයක් කියලා ඔප්පු කරොත් මොකද මේකේ පාද ඔක්කොම සමාන නම් ඒක රොම්බසයක් වෙනවා. රොම්බසයක ශීර්ෂ කොණයක් අනුවක් වෙච්ච හැටි ඒක සමචතුරස්‍රයක් වෙනවා. හරි. ඒකද අපිට මෙතනදී කරන්න තියෙන්නේ මේ අපි ගල්ලා තියෙන ප්‍රමේය දෙක අනුකූලව නම් අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා මේකේ පාදවල සියල්ලම සමාන කියලා පෙන්නන රොම්බසයක් කියලා පෙන්නනවා. ඊට පස්සේ මේක කොණයක් අනුවක් කියලා පෙන්නන්න පුළුවන්. අපි මේ විකරණයක දිගෙවුවම අපිට රයිටස්ප්‍රේට් අනුව කියලා පෙන්නනවා. හරි. හරි. ඒකද අපි කරන්නේ ඒතර ඉස්සෙල්ලාම මෙතෙන්දී AB හොයනවා. AB වර්ග කියනකොට ඍණ 1 ඍණ බිඳු වර්ගය ධන බිඳු ඍණ 3 වර්ගය. එතන ඉන්නේ 1 ධන 9. AB කියනකොට මූල 10යි. ඒ දෙලම BC වර්ගය. කියන්නේ මේ ලක්ෂ 4 රේඛා දිග. එනවා බිඳු ඍණ 3 වර්ගය. අන්තිම 3 ඍණ 2 වර්ගය. එතන තියෙන 9 ධන 1. එතන BC මූල 10ක් වෙනවා. හරිද? ඊළඟට අපි DC ත් වෙනවා. CD වර්ගය. එතන තියෙන සමානාන්තරය 2 ඍණ 3. ධන ඍණ 1 ඍණ 2 වර්ගය. ඍණ 1 ඍණ 2 වර්ගය. එතන තියෙන 1 ධන 9. CD එන්නේ 10යි. ඔයදර අපි AD වෙනවා. AD වර්ගය. ඉලක්ෂාකර දෙක ඍණ ඍණ 1. ඍණ 2 ධන 1 වර්ගය. ධන ඍණ 1 ඍණ බිඳු වර්ගය. එතන තියෙන 9 ධන 1. එතන තියෙන AD ගැන මූල 10ක්. එහෙනම් මේ චතුරස්‍රයේ සියලු පාද සමානද මේක රොම්බසයක් කරනවා. හරි. නමුත් අපිට ඔපරම් තියෙන සමචතුරස්‍රය කියලා ඒකින්ද අපි එක ශීර්ෂ කොණයක් අණුවක් කියලා පෙන්නන්න වෙනවා. අපි මේ කොනේ අණුවක් කියලා පෙන්නන්න අපිට කරන් දෙන්නේ මේ විකර්ණ දිග හොයනවා. ඒවම මේක අණුවක් වෙනවා නම් AD වර්ගය දන්න AB වර්ගය සමාන වෙන CD BD වර්ගයට. හරි. ඒකින්ද අපි ඊළඟට අපි වලවලු අපි දන්නවා අපිට AB ආවෙත් මොකද ඔක්කොම පාද මොන 10 වෙකින් ආවේ. අපි BD විකර්ණ දිග හොයනවා. BD වර්ග විතර ස්කන්ධාංග අන්තරය වර්ග 2 ඍණ විද්‍ය වර්ගය. ධන ඍණ 1 ඍණ 3 වර්ගය. හරි. ඍණ 1 ඍණ 3 වර්ගය. මෙතන 4 ධන විතර ඉන්නේ 16. එතන 20. හරි. එහෙනම් BD ගන්න විතර 4 5 2යි මුල 5ක් වෙනවා. හරි. දැන් අපිට මේ ප්‍රතිඵලය ගියොත් මෙහි AB වර්ගයේ ධන AD වර්ගය. දැන් මුළු 10 වර්ගය 10 මුළු 10 වර්ගය 10යි මේ වර්ගයේ 10යි එතන 20යි 20 කියන්නේ ඒකට මෙතන BD වර්ගය හරි නේද එතකොට AD වර්ග දාන AD වර්ග දාන AD වර්ග BD වර්ග නම් B කොනේ අංශ ගන්නක් වෙනවා ඒ නිසා D AB කොනේ අංශ ගන්නක් වෙනවා හරි එහෙනම් මේකේ සියලු පාද සමානත්ව එක ශීර්ෂ කොනේ කණුවක් ඉන්න මේක සමජ්ජොස්යක් වෙනවා හරි ඔය දෙක පොඩි පොඩි ගැටලු ගන්න තියෙනවා අපි ඊළඟට සාකච්ඡා කරමු